අභිධර්ම මාර්ගය රේණුකානේ චන්දවිමල මහා නාහිමි හැඳින්වීම අප විසින් සම්පාදිත දහම් පොත් කියවූ ගිහි පැවිදි බොහෝ දෙනෙකුන් විසින් හා දහම් පාසල් පවත්වන ඒවායේ උගන්වන බොහෝ දෙනෙකුන් විසින්ද තේරුම් ගැනීමට උගන්වීමට පහසු අභිධර්ම ග්‍රන්ථයක් සම්පාදනය කරන ලෙස නොඑක් වර ආරාධනා කළ බැවින් අප විසින් අභිධර්ම මාර්ගය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී. දැනට ඇත්තා වූ අභිධර්ම පාඩම් පොත්වල බොහෝ තැන් තේරුම් ගැනීමට අපහසු වී ඇත්තේ ටීකා ග්‍රන්ථවල එන පාලි පාඨ ඒ සැටියෙන්ම සිංහලට පෙරලා ඒ පොත්වල නොඑක් තැන්වල යොදා තිබීම නිසාය. අභිධර්ම මාර්ගය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කිරීමේදී අපි ඒ ක්‍රමය අනුගමනය නොකෙලෙමු. අප විසින් මේ පොත සම්පාදනය කර ඇත්තේ කෙසේද කිවහොත් ඒ කාරණය සිසුනට පහසුවෙන් අවබෝධ කරගත හැකි වේ යයි සිතීමේදී අපට වැටහුණු හැටියටය. අන්බසකින් පෙරලාගත් කිසිවක් මේ ග්‍රන්ථයෙහි යොදා නැත. මේ ග්‍රන්ථයෙහි හා අන් අභිධර්ම පාඩම් පොත්වල ඇති වෙනස තේරුම් ගැනීමට නිදසුන් කිහිපයක් මෙසේය. එක් අභිධර්ම පාඩම් පොතක චිත්ත චෛතසික රූප නිර්වාණ යන පරමාර්ථ සතරින් චිත්තය හඳුන්වා ඇත්තේ මෙසේය. චින්තේ තීති චිත්තං අරමුණු සිතන හේයින් චිත්ත නම් වේ. මේ වචනාර්ථයෙන් අරමුණු සිතන්නා වූ ස්වභාවය චිත්තයයි කියනු ලැබේ. අන් පොතක චිත්තය හඳුන්වන්නේ මෙසේය. සිතෙන්නේ හෙවත් අරමුණු දැනගන්නේ චිත්තයය. සිත ඉපදීම පිළිබඳ අන්නේ හේතු ඇතද අරමුණ දැන ගැනීම එහි ප්‍රධාන හේතුව බව දත යුතුය. මේ ග්‍රන්ථයේ සිත හඳුන්වා ඇත්තේ මෙසේය. පරමාර්ථ සතර අතුරෙන් චිත්තය යනු දැනීමය. සිතේ කියනුයේද එයටය. එක් පොතක චෛතසිකය හඳුන්වා ඇති සැටි. චේතසි භවං චේතසිකං සිතෙහි ඌයේ චෛතසික නමි. මේ වචනාර්ථයෙන් සිතෙහි පහළවන පස්ස එනම් ගැටීම, වේදනා එනම් විඳීම ආදී ස්වභාව ධර්ම සමූහය චෛතසිකයයි කියනු ලැබේ. අන් පොතක ඇති සැටි. චිත්තයෙහි ඌවෝ හෙවත් චිත්තයෙහි යෙදුනෝ චෛතසිකයෝය. මෙහි චෛතසික හඳුන්වා ඇත්තේ මෙසේය. සිතක් හෙවත් අරමුණු දැනීමක් ඇතිවන කල්හි ඒ දැනීමේ ක්‍රියාව හා මිශ්‍රව ඇතිවන්නා වූ අනෙක් ක්‍රියාවෝ චෛතසිකයෝය. එක් පොතක රූපය හඳුන්වා ඇති සැටි. රූපත්තීති රූපං විකාර වේනුයි රූප නමි. මේ වචනාර්ථයෙන් ශීතෝෂ්ණාදියෙන් විකාරවන ස්වභාව ධර්මය සමූහය රූපයයි කියනු ලැබේ. අන් පොතක ඇති සැටි. ශීත උෂ්ණ ආදියෙන් විකාරයට පැමිණෙන්නේ රූපයය. මෙහි රූප දක්වා ඇති සැටි. සත්ව ශරීර හා බාහිර වස්තුන් සෑදී ඇති මූලික ධර්ම රාශිය රූපයෝය. එක් පොතක නිර්වාණය හඳුන්වා ඇති සැටි මෙසේය. වානතෝ නික්ඛන්ති නිබ්බානං වානයයි කියන ලද තෘෂ්ණාවෙන් නික්මුණා වූ ස්වභාවය නිබ්බාන නමි. මෙහි වාන නම් කුදුමහත් භවයන් එකට බැඳ ගලපන අර්ථයෙන් තෘෂ්ණාවමයි. අන් පොතක නිවන හඳුන්වා ඇති දුන් සැටි.
වාන යනු තෘෂ්ණාවය. ඒ වාන සංඛ්‍යාත තෘෂ්ණාවෙන් නික්මුනේ නිර්වාණයය. රාගගිනි ආදී නිවෙන්නේ හෝ නිර්වාණයයි. මෙහි නිර්වාණය හඳුන්වා ඇති සැටි. රාගාදී කෙලෙස් ගිනිවලින් හා ජාති, ජරා, ව්‍යාධි, මරණාදී දුක්ගිනිවලින් තොර වූ ශාන්ත සුඛ ස්වභාවය නිර්වාණයයි. මෙහි සියලුම පාඩම් සම්පාදනය කර ඇත්තේද හැකිතාක් පොදු ජනයා අතර විවහාර කරන වචන යෙදීමෙනි. මෙහි අප්‍රසිද්ධ වචන යොදා ඇත්තේ ප්‍රසිද්ධ වචනයන් සොයාගත නොහුණු තැන්වල පමණි. එබැවින් මේ පොත දැනට ඇත්තා වූ අනික් පොත්වලට වඩා පහසුවෙන් කියවා තේරුම් ගත හැකි වනු ඇත. උත්සාහවන්තයෙකුට ගුරුවරයෙකු ඇසුරු නොකොට වුවද මේ පොතින් අභිධර්මය උගත හැකි වනු ඇත. දැනට භාවිතා කරන අභිධර්ම පාඩම් පොත් සියල්ලම වාගේ සම්පාදනය කර ඇත්තේ අභිධර්මාර්ථ සංග්‍රහය අනුවය. මෙය සම්පාදනය කර ඇත්තේද එසේමය. එහෙත් මෙය අභිධර්මය පිළිබඳ සාමාන්‍ය දැනුමක් ඇතිකර ගැනීම සඳහා උගැනීම කරන පින්වතුන් උදෙසා සම්පාදනය කරන ලද්දක් බැවින් වඩා ප්‍රයෝජනයකුත් නොමැතිව උගෙන ගන්නා තැනැත්තාට බොහෝ වෙහෙසෙන්නට සිදුවන අභිධර්මාර්ථ සංග්‍රහයෙහි දැක්වෙන ඇතැම් කරුණු මේ පොතට ඇතුළත් නොකරන ලදී. එසේම අන් අභිධර්ම පාඩම් පොත්වල ඇතුළත් වී ඇති වැඩි ප්‍රයෝජනයක් නැති ඇතැම් කරුණුද මේ පොතට ඇතුළත් නොකරන ලදී. සමහර තැනකදී අන් අභිධර්ම පාඩම් පොත්වල ඇතුළත් වී නැති ප්‍රයෝජනවත් කරුණු මේ පොතට ඇතුළත් කර ඇත්තේය. ස්වරූප විභාග වැඩිදුරට පුහුණු කරගන්නට උවමනා වන්නේ අභිධර්ම ප්‍රකරණයේ උගැනීමේදී පහසු වනු පිණිසය. එතරම් දුරට ඉගෙනීම කරන්නට බලාපොරොත්තු වන නැති පින්වතුන්ට වඩා ස්වරූප විභාග පුහුණු කිරීමෙන් වෙහෙසක් මිස විශේෂ ප්‍රයෝජනයක් නැත. එබැවින් වැඩිදුර ස්වරූප විභාගද මේ පොතට ඇතුළත් නොකරන ලදී. මේ පොතට ඇතුළු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇති කරගන්නා කෙනෙකු විසින් අවශ්‍යයෙන් දත යුතු කරුණු පමණකි. එබැවින් මේ පොතෙහි අනෙක් අභිධර්ම පාඩම් පොත්වල තරමට කරුණු ඇතුළත් නැත. පොත මහත් වී ඇත්තේ ඇතුළත් කොට ඇති කරුණු පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි විස්තර කර ඇති බැවිනි. මෙහි ඇතැම් තැනක කරුණු දැක්වීමේ පටිපාටියද අභිධර්මාර්ථ සංග්‍රහයට වෙනස් කර ඇත. ඒ වෙනස්කම් බොහෝ සෙයින් ඇත්තේ 4 වන, 8 වන, 9 වන පරිච්ඡේද 3හිය. එසේ වෙනස්කට යොදා ඇත්තේ උගැනීම පහසු වනු පිණිසය. අනිත් පොතකින් අභිධර්මය උගෙන ගන්නවාට වඩා මේ පොතෙන් අභිධර්මය උගෙනීම තරමක් පහසු වනවා ඇත. කොපමණ ලිහිල් වචන යොදා උගෙනීමට කෙතරම් පහසු වන සැටියට පොත සම්පාදනය කර තැබුවත් උගෙන ගන්නා තැනැත්තා විසින් උගත යුතු ක්‍රමය වරදවා උගෙන ගන්නට උත්සාහ කළහොත් මේ ගැඹුරු ධර්මය උගත නොහැකිය. උගත යුතු ක්‍රමය නම් එක පාඩමකදු අත් නොහැර පිළිවෙලින් ඉගෙනීමය. මුල් පාඩම ගැන, මුල් පරිච්ඡේද ගැන දැනීම ඇති කර නොගෙන ඉදිරියට නොයා යුතුය. අභිධර්ම පාඩම් පොත් සම්පාදනය කර ඇත්තේ පාඩමින් පාඩමට, පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට සම්බන්ධයක් ඇතිවය. එබැවින් පළමුවන පරිච්ඡේදය නොපිළිවන් තැනැත්තාට දෙවන පරිච්ඡේදය උගත නොහැකිය. ඒ දෙකම නොපිළිවන් තැනැත්තාට
3වන පරිච්ඡේදය නූගත හැකිය. ඒ පරිච්ඡේද 3ම නොපිළිවන් තැනැත්තාට 4වන පරිච්ඡේදය නූගත හැකිය. අවසානයේ තෙක්ම ක්‍රමය මෙසේය. මුල් පරිච්ඡේද ගැන දැනුම නැතිව මුල් පරිච්ඡේදවල කරුණු මතක තබා නොගෙන ඉහළ පරිච්ඡේදයට ගිය තැනැත්තාට ඒ පරිච්ඡේදයේදී කිසිවක් තේරුම් ගත නොහැකි වීමෙන් උගැනීම එපා වන්නේය. අභිධර්මය උගැනීමට පටන් ගන්නා බොහෝ දෙනා ටික කලකින් එපා වී උගැනීම අත්හැර දමන්නේ මුල් පරිච්ඡේදවල කරුණු නොදැන ඉහළට යෑමෙනි. මුල් පරිච්ඡේදවල කරුණු හොඳින් උගෙන මතක තබාගෙන ඉදිරියට උගැනීම කරන්න උන්ට මේ ධර්ම පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට වඩා රසවත් වන්නේය. උගැනීම හරියන්නට නම් ධර්මඥානය ධර්ම රසය ලබන්නට නම් ක්‍රමානුකූලවම ඉගෙනීම කළ යුතුය. දහම් පාසල්වල අභිධර්ම පාඩම් උගන්වීමේ දුෂ්කරතාවය ගැන නොයෙක් විට කතා කරනු අසන්නට ලැබේ. බොහෝ දෙනා පාඩම් පොත්වල දෝෂය නිසා උගන්වීම දුෂ්කර වී ඇතැයි සිතති. එහෙත් තරමක සත්‍යතාවයක් ඇතත් සම්පූර්ණ සත්‍ය නම් එය නොවේ. අභිධර්මය ඉතා ගැඹුරු විද්‍යාවකි. නොගැඹුරු විද්‍යාවක් වුවද අනිකකුට හොඳින් උගන්විය හැක්කේ ඒ විද්‍යාව ගැන අංග සම්පූර්ණ දැනුමක් ඇතියෙකුටය. දහම් පාසල්වල අංග සම්පූර්ණ දැනුමක් ඇති ගුරුවරුන් සොයා ගන්නට නැත. එබැවින් අන්‍ය විෂයන් උගත් ගුරුවරුන් ලවාම දහම් පාසල්වල අභිධර්ම පාඩම්ද උගන්වන්නට සිදු වී තිබේ. මේ ගුරුවරුන්ට අභිධර්ම පාඩම් උගන්වීම දුෂ්කර වීම පුදුමයක් නොවේ. එය විය යුත්තක්මය. පාඩම් පොත්වල කොතෙක් දුබලකම් තිබුණත් උගත් ගුරුවරයාට කාරණය නොවරදවා හොඳින් උගන්විය හැකිය. අභිධර්ම පාඩම් උගන්වීමට දුෂ්කර වීමේ සත්‍ය හේතුව නම් ගුරුවරුන්ගේ දුබල බවය. දුෂ්කරකම් නිසා අත් නොහැර දහම් පාසල්වල අභිධර්ම පාඩම් අමාරුවෙන් වුවද උගන්වාගෙන යාම ගැන ඒ ගුරු මහතුන්ට පැසසිය යුතුය. දහම් පාසල්වල අමාරුවෙන් වුවද නොනවත්වා අභිධර්ම උගන්වීම කරගෙන ගියහොත් කල්යාමෙන් මේ දුෂ්කරකම මග හැරී යා හැක. අභිධර්ම පාඩම් හොඳින් උගන්වීම කළ හැක්කේ අභිධර්මයේ පිළිබඳ අංග සම්පූර්ණ දැනුම ඇති ගුරුවරයෙකුට පමණි. අභිධර්මාර්ථ සංග්‍රහය ගැන හෝ එවැනි අන් පොතක් ගැන හෝ සම්පූර්ණ දැනුම ඇති ගුරුවරයෙකුටද තරමක් හොඳින් අභිධර්ම පාඩම් උගන්වීම කළ හැකිය. අභිධර්ම පාඩම් උගන්වන ගුරුවරයා විසින් යටත් පිරිසෙන් අභිධර්ම පාඩම් පොතේ එදා උගන්වන පාඩමට මුලින් ඇති පාඩම් ටිකවත් දැන සිටිය යුතුය. එතරම්වත් දැනුම නැතියෙකුට නම් අභිධර්ම පාඩම් කොහෙත්ම උගන්විය නොහැකිය. ලෙහෙසියෙන් අභිධර්මාචාර්යවරයෙකු විය හැකි ක්‍රමයක්. උගන්වීම දැනුම දියුණු කර ගැනීමට ඉතා හොඳ ක්‍රමයකි. ශිෂ්‍ය පිරිසකට පාඩමක් උගන් වූ කල්හි එයින් ඒ ශිෂ්‍ය පිරිස ලබන දැනුමට වඩා උසස් දැනුමක් ගුරුවරයාට ලැබේ. අභිධර්ම මාර්ගය නැමැති මේ පොත පහසුවෙන් උගන්විය හැකි පරිදි පිළියෙල කර ඇතියක් බැවින් ගුරුවරයෙකු විසින් මුලපටන්ම ශිෂ්‍ය පිරිසකට උගන්වාගෙන යතහොත් වැඩි අපහසුතාවයක් නැතිව උගන්විය හැකි වනු ඇත. ඉගැන්වීමෙන්ම ගුරුවරයාට දැනුම ලැබෙනවා ඇත. පසු කල පාඩම් අමතක වුවහොත් ඉදිරියට උගන්වීම අපහසු වනු ඇත. එබැවින් අමතක නොවනු පිණිස පසු කල පාඩම් නැවත නැවත කියවිය යුතුය. පසු කල පාඩම් ගැන දැනුම නැතිව ඉදිරියෙහි පාඩම් කියවීමෙන් ප්‍රයෝජනයක් නොලැබිය හැකිය. ඉදිරියෙහි පාඩම් ගැන සොයන්නට නොගොස්
පසු කළ පාඩම් ගැන විශේෂ සැලකිල්ලෙන් නිතරම කියවිය යුතුය. මෙසේ උගන්වීම කරගෙන යන තැනැත්තාට දුෂ්කරතාවයක් එතොත් එන්නේ 8 වන පරිච්ඡේදයේය. 8 වන පරිච්ඡේදය පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි ලිවියහොත් පාඩම් පොතකට සුදුසු නොවන හැටියට එය දීර්ඝ වන්නේය. එබැවින් 8 වන පරිච්ඡේදයේ කරුණු විස්තර කර ඇත්තේ එක්තරා ප්‍රමාණයකටය. 8 වන පරිච්ඡේදය දැනීම මද බව 9 වන පරිච්ඡේදය උගන්වීමට හා ඉගෙනීමට බාධාවක් නොවේ. මෙහි 9 වන පරිච්ඡේදයෙන් කාහටත් ප්‍රයෝජනයක් ලැබිය හැකිය. එහි භාවනා ක්‍රම විස්තර කර ඇත්තේය. යම්කිසි ගුරුවරයෙකු විසින් කියන ලද පරිද්දෙන් මේ පොත දෙතුන් වරක් උගන්වීම කළහොත් ඒ තැනැත්තා නිරුත්සාහයෙන්ම හොඳ අභිධර්මාචාර්යවරයෙකු වනු ඇත. පරමාර්ථ ධර්ම ඊතා සියුම්ය. කෙනෙකුට කියවා තේරුම් ගත හැකි වන සැටියට ඒ ධර්මයන්ගේ සැටි පහදා ලිවීම ඊතා දුෂ්කරය. පාඩම් පොතක් සම්පාදනය කිරීමේදී ඒ දුෂ්කරතාවයට තවත් දුෂ්කරතාවයක් එකතු වේ. බොහෝ වචන යොදා බොහෝ දිගට ලියතහොත් කෙතරම් ගැඹුරු කරුණක් වුවත් තේරුම් ගත හැකි පරිදි ලිය හැකිය. පාඩම් පොත් සැපයීමේදී එසේ කරන්නට ඉඩක් නැත. පාඩමකට සුදුසු වන තරම් වාක්‍ය කෙටි කරන්නට ගියාම කාරණය පැහැදිලි නොවේ. පාඩම් සැපයීමේදී ඇති දුෂ්කරතාවය එයයි. කාරණය තේරුම් ගත හැකි සැටියටත් කොටිනුත් ලිවීමේ ඊතා දුෂ්කර බැවින් මේ ග්‍රන්ථය සම්පාදනය කිරීමේදී අනෙක් පොතක් ලිවීමේදී ගන්නා මහන්සියට වැඩි මහන්සියක් ගන්නට සිදුවිය. එය සාර්ථක වීද නොවීද යන බව අනාගතයේදී දත හැකි වනු ඇත. මෙවැනි ග්‍රන්ථයක් හොඳටම හරියන්නට නැවත නැවත කිහිප වරක් පරීක්ෂා කර සංස්කරණය කළ යුතුය. මෙහි මුද්‍රණය කර ඇත්තේ අපගේ පළමු වන ලිපියය. මෙහි නොයෙක් අඩුපාඩුකම් තිබෙන්නට බැරි නැත. ඒවා හොඳට පෙනෙන්නේ කියවන්නා ඌද උගන්වන්නා ඌද පින්වතුන්ටය. මෙහි යම් කිසි තැනක අඩුවක් හෝ වැඩියක් හෝ අපැහැදිලි කමක් හෝ වරදක් හෝ දුටහොත් එය අපට දන්වන ලෙස සෑම දෙනාගෙන්ම ඉල්ලා සිටිමු. මෙයට ශාසන ඉස්තකාමී රේණුකාණේ චන්දවිමල ස්තවීර බුද්ධ වර්ෂ 2501 මාර්තු 1 වන දින ශ්‍රී විනයාලංකාරාම පොකුණු විට. අභිධර්ම මාර්ගය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ප්‍රථම පරිච්ඡේදය. පළවන පාඩම. දෙවි මිනිස් ඇත් අස් ගව මැසි මදුරු ආදී කුඩා මහත් සියලු සතුන් හා පස් ගල් දිය සුළං ගස්වැල් ආදී සියලු වස්තුන්ද සෑදෙන මූල ධාතුන් විභාග කොට දක්වන්නා වූද ඒ මූල ධාතුන් ඇතිවන සැටි පරම්පරා වශයෙන් පවත්නා සැටි උගන්වන්නා වූද නිර්වාණ ධාතුව විභාග කොට දක්වන්නා වූද ධර්මය අභිධර්මයයි. දැනට ජීවත්ව ඉන්නා මේ මනුෂ්‍යාදී සත්වයන් අතීතයේහිද විසූ බවත් මරණින් මතු නැවත නැවතත් උපදනා බවත් නැවත ඉපදීම සිදුවන සැටිත් හරියට දත හැක්කේ අභිධර්මය උගෙනීමෙනි. පින්ය කියා දෙයක් ඇති බවත් පව්ය කියා දෙයක් ඇති බවත් ඒ පින් පව්වල ඇති බලයත් පින් පව්වලින් සත්වයන්ට සැප දුක දෙන සැටිත් හරියට තේරුම් ගත හැක්කේ අභිධර්මය උගෙනීමෙනි. පින් මේවාය පව් මේවාය කියා
හරියට දත හැක්කේද අභිධර්මය උගෙනීමෙනි. අප සමීපයෙහිත් අපට බොහෝ දුරිනුත් අපේ ඇස්වලින් දැකිය නොහෙන නොයෙක් රූ සටහන් ඇති නොයෙක් ආකාර සැපදුක් ඇති දිව්‍ය බ්‍රහ්මාදී නොයෙක් ජාතිවලට අයත් බොහෝ සත්වයන් ඇති බව දත හැක්කේද අභිධර්මය ඉගෙනීමෙනි. නිවන කුමක්ද? නිවන් මඟ කුමක්ද? කියා හරියට තේරුම් ගත හැකි වන්නේද අභිධර්මය උගෙනීමෙනි. මතු ඉපදීමක් ඇති බව නොපිළිගන්නේ කර්මානුකූලව සත්වයන් සුවදුක් ලබන බව නොපිළිගන්නේ අපායවල් ඇති බව දෙවි බඹුන් ඇති බව නොපිළිගන්නේ මේ ධර්මය නොදන්නා බැවිනි. බුදු පිළිම වලට වඳින්න ඕනෑ නැත. අජීවමාන බුදුන්ට මල් පහන් ආහාරාදිය පුදන්ට ඕනෑ නැත. යනාදී මිත්‍යා අදහස් ඇතිවන්නේද මේ ධර්මය නොදන්නා නිසාය. බෞද්ධයෙකු වුවද මේ ධර්මය තරමක් දුරටත් නොදත් තැනැත්තා අන්ධ පෘථග්ජනයෙකි. ඔහුට බණක් අසා හෝ බණ පොතක් කියවා හෝ හොඳින් තේරුම් ගත නොහැකිය. කියන බණක් හොඳින් තේරුම් ගත හැකිවීමටත් බණ පොතක් කියවා හොඳින් තේරුම් ගත හැකිවීමටත් තරමක් දුරටවත් අභිධර්මය උගෙන තිබිය යුතුය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියා 3 කොටසකට බෙදා තිබේ. අභිධර්ම පිටකය ප්‍රකරණ 7කි. ධම්මසංගණී ප්‍රකරණය, විභංග ප්‍රකරණය, ධාතු කතා ප්‍රකරණය, පුද්ගල පඤ්ඤාති ප්‍රකරණය, කතාවත්තු ප්‍රකරණය, යමක ප්‍රකරණය, ප ဋ ාණ ප්‍රකරණ යනු ඒ ප්‍රකරණ 7හි නම්ය. දෙවන පාඩම පරමාර්ථය හා ප්‍රඥප්තිය. අභිධර්මය තථාගතයන් වහන්සේගේ පරමාර්ථ දේශනාවය. එබැවින් අභිධර්මය උගන්නා වූ තැනැත්තා විසින් පරමාර්ථය කුමක්ද යන බව පළමුවෙන් උගත යුතුය. කියන වචන ඇසීම, ලියා තිබෙන, මුද්‍රණය කර තිබෙන දේ හා තවත් නොයෙක් දේ දැකීම, කල්පනා කිරීම යන ආදී කරුණු වලින් සිතට දැනෙන, සිතට හසුවන දෙයට අර්ථයයි කියනු ලැබේ. අර්ථ යන මේ වචනය සියල්ල යන වචනයට සමාන වචනයකි. අර්ථ නොවන කිසිවක් ලොව නැත්තේය. ලෝකේහි අර්ථ බොහෝ ගණනක් ඇත්තේය. කවර ආකාරයකින්වත් ඒවායේ ප්‍රමාණයක් නොදැක්විය හැකිය. ඇති සැටියට සිතට දැනෙන දේවල් අතර හැබෑවට ඇත්තා වූ දේවල්ද ඇත්තේය. සැබෑවට නැති දේවල්ද ඇත්තේය. ලෝකයා හට ඇතිසේ පෙනෙන, ඇතිසේ දැනෙන දේවලින් ඊතා වැඩි හරියක්ම සත්‍ය වශයෙන් නැති දේය. අඳුරෙහි සිටින කෙනෙකු ගිනි පෙනෙල්ලක් ගෙන වේගයෙන් කරකැවුවහොත් දුරින් බලා ඉන්නා අයට එහි ගිනි වලල්ලක් පෙනේ. එහෙත් එතන ගිනි පෙනෙල්ලම මිස ඇති සැටියට පෙනෙන ගිනි වලල්ල නැත. ඒ ගිනි වලල්ල ගිනි පෙනෙල්ලේ වේගවත් ගමන නිසා ඇතුවාවන් වගේ පෙනෙන දෙයකි. ලෝකයා විසින් ඇති සැටියට සලකන මේසය, පුටුව, ඇඳ, වස්ත්‍රය, ගෙය, පිඟාන, කෝප්පය, මිනිසා, ගවයා, බල්ලා, ඇතා යන ආදී සියල්ලත් ගිනි වලල්ලසේම සැබෑවටම නැති ඒවාය. ඇතැයි සලකන දෙයක සත්‍ය වශයෙන් ඇති නැති බව දැනගත හැක්කේ ඒ දෙය විභාග කර බැලීමෙනි. මේසය ඇතැයි සලකන එක් දෙයකි. ඒ විභාග කරහොත් පා සතරක්ද, පා සතර ඒකාබද්ධ කරන ලෑලි සතරක්ද, තට්ටුවේහි ලෑලි 2 3ක්ද ඇති බව පෙනේ. ඒ
එක් දෙයක්වත් මේසය නොවේ. ඒ ද්‍රව්‍ය සමූහය හැර මේසය කියා දෙයක්ද නැත. මේ ද්‍රව්‍ය සියල්ලම මේසයයි කිව හැකිය. සියල්ල මේසයත් නොවේ. සියල්ල මේසේ නම් කෙසේ තිබුණත් ඒ ලී කැබලි ටික මේසය විය යුතුය. ලී කැබලි ටික එකිනෙකින් වෙන්ව හෝ අන් අයුරකින් එක් වී හෝ තිබෙනහොත් එකල්හි මේසයක් දක්නට නැත. එබැවින් ඒ ලී කැබලි සියල්ලද මේසය නොවන බව දත යුතුය. ලී කැබලි ටික ලී කැබලි රසක් මිස මේසය නොවන බැවින් මේසය කියා දෙයක් සත්‍ය වශයෙන් නැති බව දත යුතුය. මේසය යනු ලී කැබලි වල පිහිටි ආකාරය අනුව ඇතිවන හැඟීම් මාත්‍රයකි. ලෝකයා විසින් ඇති සැටියට සලකන ඇඳ, පුටු මේස, පිඟන් කෝප්ප, රෙදි, ගස්වැල් ආදී අවිඥානික වස්තුන්ද දෙවි, මිනිස්, ඇත්, අස්, ගවාදී සවිඥානික වස්තුන්ද යන මේ සියල්ලම මේසය සේම සත්‍ය වශයෙන් නැති ඒවාය. සත්‍ය වශයෙන් නැතිව ඇත යන හැඟීම් මාත්‍රයෙන් ඇත යයි සලකන දේවල් වලට කියන නම ප්‍රඥප්තිය යනුයි. සත්‍ය වශයෙන් නැත්තා වූ අර්ථය, සත්‍ය වශයෙන් ඇත්තා වූ අර්ථය යන මේ දෙකින් සත්‍ය වශයෙන් ඇත්තා වූ අර්ථය උසස් බැවින් එයට පරමාර්ථයයි කියනු ලැබේ. පරමාර්ථ යන වචනයෙහි තේරුම උසස් අර්ථයය, උසස් දේය යනුයි. ඇතැයි හැඟෙන යම් කිසිවක් පරමාර්ථයක්ද ප්‍රඥප්තියක්ද යයි දැන ගැනීමට ඒ දෙය කොටස් වලට වෙන් කර බැලිය යුතුය. යමක් මේසයසේ කොටස් කළ කල්හි නැතිවන්නේ නම් ඒ දෙය පරමාර්ථයක් හෙවත් සත්‍ය වශයෙන් ඇතියක් නොවේ. වස්තු බෙද බෙදා බැලුවහම අන්තිමට ඉතිරි වන නොබැදිය හැකි දෙය පරමාර්ථයයි. මේසය බෙදා ලී කැබලි ටික හැර මේසයක් ඇත්ත වශයෙන් නැති බව කී කල්හි මේසයේ කොටස් වූ ලී කැබලි ටික සත්‍ය වශයෙන් ඇති ඒවායයි ඔබ සිතන්නට පිළිවන. ඒ ලී කැබලිත් තවත් බෙදිය හැකි ඒවාය. එබැවින් ඒවාත් පරමාර්ථ ධර්ම සැටියට නොසැලකිය හැකිය. ලී කැබැල්ලක් වැලි කඩදාසියකින් මදින කල්හි දක්නට ලැබෙන්නේ ලී කුඩු, ලීයේ කුඩා කොටස්ය. එකක් වෙන් කොට ගතහොත් ඇසට නොපෙනෙන තරමට කුඩා වූ ඒ ලී කොටසක්ද තවත් බෙදිය හැකිය. එබැවින් ඒ ලී කුඩුද පරමාර්ථයෝ යයි නොගත යුතුය. පරමාර්ථය වනුයේ බෙදීමේදී අන්තිමට ලැබෙන නොබෙදිය හැකි අර්ථයය. 3 වන පාඩම. පරමාර්ථ 4. සත්වයන් සහිත වූ මේ ලෝකය ඊතා සියුම් ලෙස විභාග කළාම අන්තිමට ලැබෙන ඊතාම සියුම් ස්වභාවයෝ පරමාර්ථ ධර්මයෝය. ලෝකයට අයත් සියල්ලම මූලික ධර්මයෝ පරමාර්ථයෝය. ඒවා ගල් කැට, මැටි කැට ආදී බඳු ද්‍රව්‍යයක් නොව බලවේගයෝය. එබැවින් දිග් බව, කෙටි බව, කුඩා බව, මහත් බව, වට බව, සතරස් බව ආදී සටහන් ඒවාට නැත. චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණය යයි කෙටින් කියන කල්හි පරමාර්ථ 4කි. චිත්තය පරමාර්ථ 4 අතුරින් චිත්තය යනු දැනීමය. සිතය කියනුයේද එයටය. ඇස, කන, නාසය, දිවකය යන මේ ඉන්ද්‍රිය පස නිසාත් ශුද්ධ මනෝද්වාරය නිසාත් ඒ දැනීම ඇතිවේ. ඇස නිසා ඇතිවන දැනීමට දැකීමයයිද, කන නිසා ඇතිවන දැනීමට ඇසීමයයිද කියති.
දැකීම, පෙනීම, කල්පනා වීම, අදහස් පහළ වීම යන මේ වචන වලින් කියවෙන්නේ චිත්තය හෙවත් සිතය. දැනෙන දේවලට අරමුණු යයි කියනු ලැබේ. අරමුණක සම්බන්ධයක් නැතිව කිසි කලක සිතක් ඇති නොවේ. බෙරයකට ගසන කල්හි වදින පහරින් වෙන වෙනම බෙරහඬ ඇතිවන්නාක් මෙන් ඉන්ද්‍රයන්හි අරමුණු ගැටෙන කල්හි ඒවා සම්බන්ධයෙන් වෙන වෙනම සිත් ඇතිවේ. ඒ දැනීම් සියල්ලම ක්‍රියාවෝය. එබැවින් ඇතිවන සිත් සියල්ලම එකෙනෙහිම නැතිවේ. දැනීම් මාත්‍රයම චිත්තය හෙවත් සිත බව මතක තබා ගත යුතුය. චෛතසිකය සිතක් හෙවත් අරමුණු දැනීමක් ඇතිවන කල්හි ඒ දැනීම් ක්‍රියාව හා මිශ්‍රව ඇතිවන්නා වූ අන්‍ය ක්‍රියාවෝ චෛතසිකයෝය. චෛතසික දෙපනසක් ඇත්තේය. සිත සමග එකට ඉපදීමය, එකට නැතිවීමය, සිතින් ගන්නා අරමුණු ගැනීමය, සිතට නිශ්‍රේ වූ වස්තුවම නිශ්‍රය කර ගැනීම යන මේ කරුණු සතර චෛතසිකයන්ගේ සාමාන්‍ය ලක්ෂණයෝය. සිතින් වෙන්ව කිසි කලක චෛතසිකයෝ නූපදිති. සිතක් නැතිව ඉපදිය හැකි ශක්තියක් ඒවාට ඇත්තේද නැත. සම්පූර්ණයෙන්ම චෛතසිකයන්ගෙන් තොරව ඉපදීමේ ශක්තියක් සිතටද නැත. එහෙත් සිත සමහර චෛතසිකයන්ගෙන් තොරවද උපදී. එක් සිතක් සියලුම චෛතසිකයන් සමග උපදින්නේද නැත. රූපය සත්ව ශරීර හා බාහිර වස්තුන් සෑදී ඇති මූලික ධර්ම රාශිය රූපයෝය. රූප 28ක් ඇත්තේය. එයින් ඇසට පෙනෙන්නේ වර්ණ ධාතුව නැමැති එක් රූපයක් පමණකි. ඉතිරි 27 ඇසට පෙනෙන රූප නොවේ. රූප යන වචනේ තේරුම ශීතෝෂ්ණාදී විරුද්ධ දෙය හා එක්වීමෙන් විකාරයට පැමිණෙන දෙය යනුයි. චිත්ත චෛතසිකයන් ඊතා සියුම් බැවින් ශීතෝෂ්ණාදිය හා ඒවායේ ගැටීමක් සිදු නොවේ. නිර්වාණය රාගාදී කෙලෙස් ගිනිවලින් හා ජාති ජරා ව්‍යාධි මරණාදී දුක් ගිනිවලින් තොර වූ ශාන්ත සුඛ ස්වභාවය නිර්වාණයයි. චිත්ත චෛතසික රූප පරමාර්ථයෝ ඒ ධර්ම ඇති කිරීමට නිසි හේතුන් එක් රැස්වීමෙන්ම ඇතිවන ධර්මයෝය. ප්‍රත්‍යයන් ඇති කරන බැවින් ඒවාට සංකත ධර්මයෝ යැයි කියනු ලැබේ. සංකත ධර්මයෝ ඇතිවීමෙන් පසු මොහොතකදු නොපැවතී බිඳී යන්නෝය. එබැවින් ඒවා අනිත්‍ය ධර්මයෝය. නිර්වාණ ධාතුව යම්කිසි හේතුවකින් හට ගැන්වීමක් නැතිවම ඇති ධර්මයකි. එබැවින් එයට අසංකත ධාතුව යැයි කියනු ලැබේ. එය කවදාවත් නැති නොවන සෑම කල්හිම පවත්නා ධර්මයකි. එය ඊතා ගැඹුරු ධර්මයකි. මහත් වූ වීරයකින්ම ප්‍රත්‍යක්ෂ කරගත හැකි ධර්මයකි. ලෝකෝත්තර මාර්ගය වඩා එය ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් ආර්යෝ සසර දුකින් මිදෙති. බුද්ධ ආගමට අනුව පිළිවෙත් පිරීමෙන් බලාපොරොත්තු විය යුතු උසස්ම දෙය ඒ නිර්වාණයයි. 4 වන පාඩම සිත බෙදන හැටි. චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණය කියා පරමාර්ථ ධර්ම 4ක් ඇති බව ඉහත කියන ලදී. ඒ 4න් පළමු කොට උගත යුත්තේ සිත ගැනය. සිත සාමාන්‍යයෙන් එකකි. එහෙත් එය එකක් වශයෙන්ගෙන අභිධර්මය නුගැන්විය හැකිය. සිතේ සැටි උගැන්විය හැකිවනු පිණිස මේ ධර්මයේහි එක් ක්‍රමයකින් එය 89කටද තවත් ක්‍රමයකින්
121කටද බෙදා තිබේ. සිත බෙදෙන්නේ භූමි ජාති යනාදීන් ගෙනි. කාමාවචරාදී සිත් 4 කොටස. සාමාන්‍යයෙන් එකක් වූ සිත කාමාවචර සිතය, රූපාවචර සිතය, අරූපාවචර සිතය, ලෝකෝත්තර සිතයයි කියා භූමීන්ගේ වශයෙන් 4කට බෙදනු ලැබේ. අපාය 4, මිනිස් ලොවය, දිව්‍ය ලෝක 6 යන මේ භූමි 11ට කාම භූමියයි කියනු ලැබේ. ඒ 11 වදාරුම් කාම භූමියෙහි බොහෝ සෙයින් ඉපදීම නිසා කාම භූමියට අයත් වන සිත කාමාවචර නම් වේ. 15 වදාරුම් රූප භූමියෙහි බොහෝ සෙයින් ඉපදීම නිසා රූප භූමියට අයත් සිත රූපාවචර නම් වේ. අරූප භූමි 4හි බොහෝ සෙයින් ඉපදීම නිසා අරූප භූමියට අයත් වන සිත අරූපාවචර නම් වේ. ලෝකෝත්තර භූමියක් ගැන කියතත් ලෝකෝත්තර භූමියයි කියා තැනක් නැත. මේ චිත්ත විභාගයේදී ලෝකෝත්තර ධර්මයන්ටම ලෝකෝත්තර භූමියයි කියනු ලැබේ. කියන ලද භූමි තුනට අයත් නැති ලෝකෝත්තර භූමියට අයත් සිත ලෝකෝත්තර සිත නම් වේ. ඇතැම් කාමාවචර සිත් රූප අරූප භූමීන්හිද ඇති වේ. එසේම ඇතැම් රූපාවචර අරූපාවචර සිත් කාමාවචර භූමියෙහිද ඇති වේ. මේ සිත්වලට කාමාවචරාදී නම් දී තිබෙන්නේ බොහෝ සෙයින් ඒ භූමිවල ඇතිවීම සලකාගෙනය. කාමාවචර සිතක් රූපාරූප භූමිවල ඇතිවන කල්හිද එයට කාමාවචර යන නාමයම කියනු ලැබේ. රූපාවචර අරූපාවචර සිත් කාම භූමියෙහි ඇතිවන කල්හිද ඒවාට රූපාවචර අරූපාවචර යන නම් කියනු ලැබේ. ලෝකෝත්තර සිත් ඇතිවන්නේද කාම රූප අරූප යන භූමි තුනෙහිමය. එහෙත් ඒ සිත් ඒ භූමිවලට අයත් නොවන බැවින් ඒවාට ලෝකෝත්තර යන නම විවහාර කරනු ලැබේ. කාමාවචර සිත යන්නෙහි තේරුම බොහෝ සෙයින් කාම ලෝකයෙහි උපදිනා සිත යනුයි. රූපාවචර සිත යන්නෙහි තේරුම බොහෝ සෙයින් රූප ලෝකයෙහි උපදිනා සිත යනුයි. රූපාවචර සිත යන්නෙහි තේරුම බොහෝ සෙයින් අරූප ලෝකයෙහි උපදිනා සිත යනුයි. ලෝකෝත්තර සිත යන්නෙහි තේරුම ලෝකය ඉක්මවන්නා වූද ලෝකය ඉක්ම සිටියා වූද සිතය යනුයි. කාමාවචරාදී සිත් තවත් ක්‍රමවලින් බෙදිය හැකිය. බෙදෙන ක්‍රම ඒ තැන්වලදී දැනගත හැකි වනු ඇත. එසේ බෙදූ කල්හි කාමාවචර සිත් 54ක් එනම් සිව් 50ක් වේ. රූපාවචර සිත් 15ක් වේ. අරූපාවචර සිත් 12ක් වේ. ලෝකෝත්තර සිත් කෙටි ක්‍රමයෙන් 8ක්ද විස්තර ක්‍රමයෙන් 40ක්ද වේ. සියල්ල එකතු කළ කල්හි කෙටි ක්‍රමයෙන් 89ක් වේ. විස්තර ක්‍රමයෙන් 121ක් වේ. ප්‍රශ්න 1. පරමාර්ථ 4 මොනවාද? 2. සිත බෙදෙන්නේ කවර කරුණු වලින්ද? 3. සිත පළමු කොට බෙදෙන්නේ කෙසේද? 4. කාම භූමිය කුමක්ද? 5. ලෝකෝත්තර භූමිය යනු කුමක්ද? 6. ලෝකෝත්තර භූමිය ඇත්තේ කොහෙද? 7. ලෝකෝත්තර සිත් උපදින්නේ කොහෙද? 8. කාමාවචර සිත යන්නෙහි තේරුම කුමක්ද? 9. ලෝකෝත්තර සිත යන්නෙහි තේරුම කුමක්ද? 10. කාමාවචර සිත් කොතෙක්ද? 11. රූපාවචර සිත් කොතෙක්ද? 12. අරූපාවචර සිත් කොතෙක්ද? 13. ලෝකෝත්තර සිත් කොතෙක්ද? ක්‍රම දෙකින්ම කියනු. 14. සියලු සිත් ක්‍රම දෙකින්ම කියනු.